මුනිරත්හු සැරහූ මුන්දලින් සිහිගිරී නම් පවුසිරි බර්නිල බූසුමන ගන්මිදුට්මින්. අයිබෝවන් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන ඔබ සියලුම දෙනාගේ සාහිත්‍ය දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කරන්නට යෙදුන් බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන අද දවසේදීත් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්නතුනේ බෞද්ධ දර්ශනය පිළිබඳව අපි දැනුවත් භාවය ඇති කරගන්නවා වගේම සාහිත්‍ය පිළිබඳවත් දැනුවත් භාවය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසායි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් අපි සෑම බ්‍රහස්පතින්දා දවසකම විකාශනය කරන්නේ. ඒ අනුව අදත් අපේ වැඩසටහන පෝෂණය කිරීමේ අරමුණින් ඉතාමත්ම ගෞරවයෙන් වැඩමවා වැඩ සිටින පැලවත්ත මයුරපාද මහපිරිවන් විහාරවාසී රාජකීය පඬිතු පූජනීය රත්මලානේ රතනසිරි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම අදත් සුපුරුදු පරිදි බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන ඒකාලෝකමත් කරන්නට සම්බන්ධ වන කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය කුසුම් හේරත් මැතිණියවත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමීට. බොදු සාහිත්‍ය වරුණ විශේෂාංගයෙන් ඔයසේ නම් වැඩසටහන ඉදිරිපත් කරමින් ඔබව අඛණ්ඩවම ආමන්ත්‍රණය කළේ බෞද්ධ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂකතුමන් විසින්. ඉතින් එතුමන් අද දවසේ වැඩසටහනට සම්බන්ධ වන්නේ නැහැ නොබලැක්විය හැකි හේතුවක් නිසා. ඉතින් ඒ නිසා අද දවසේ වැඩසටහන මෙහෙයවීම මට පැවරලා තිබෙනවා. ඉතින් එතුමාමත් මේ මොහොතේදී තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි සූදානම් අද දවසේ බුදු සාහිත්‍ය වරුණ සාකච්ඡාමේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. පින්නතුනේ විශේෂයෙන්ම වැඩසටහන තුළදී පසුගිය වැඩසටහන් කිහිපයක් පුරාවටම සීගිරි සාහිත්‍යය පිළිබඳව නොයසේ නම් සීගිරි කුරුටුගී පිළිබඳව සුවිශේෂී වූ වැඩසටහන් කිහිපයක් ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුර යුගයේ පැවති සාහිත්‍යයේ අවසාන කොටස් කිහිපය පිළිබඳව අද දවසේදී සාකච්ඡාවට ලක් කරන්නට. පින්නතුනේ අනුරාධපුර යුගය පිළිබඳව සිහිපත් කරද්දී සාකච්ඡා කරද්දී අපට සිහිපත් වන රජතුමන් තමයි පස්වන මිහිඳු මහරජතුමන්. එතුමන්ගේ රාජ්‍ය කාලයෙන් පසුව තමයි අනුරාධපුර යුගය නිමාවට පත්වෙන නොසේ නම් පොළොන්නරු රාජධානි යුගය ආරම්භ වන්නේ. ඒ නිසා අද දවසේ සාකච්ඡාවට ප්‍රථම ප්‍රවේශයක් ලබා ගනිමින් අපේ පින්වත් දේශකයන්න් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ වෙත යොමු වෙමින් මම දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා අනුරාධපුර යුගයේ පරිහානිය පිළිබඳව ප්‍රථමයෙන්ම සිහිපත් කිරීමක් පැහැදිලි කිරීමක් කරමින් අද දවසේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය මගෙත් ඇදුරුතුමියක් වන කුසුම් හේරත් ඇදුරුතුමියනි, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුර යුගයේ බිඳ වැටීම කොයි ආකාරයට සිද්ධ වුණේ කියන එක පිළිබඳව. අපි දැන් සති ගණනාවක් තිස්සේ මේ වැඩසටහනෙන් අපේ ප්‍රේක්ෂකයින් දැනුවත් කළා අනුරාධපුර යුගයේ සාහිත්‍ය කොයි ආකාරයටද ගලාගෙන ආවේ කියන එක පිළිබඳව. විශේෂයෙන්ම අනුරාධපුර යුගය අපේ රටේ දීර්ඝ රාජධානි යුගයක් නියෝජනය කරන කාල පරිච්ඡේදය. සියවස් 14ක් පමණ. අවුරුදු 1450කට අධික දීර්ඝ කාලයක් පැවතුණු මේ රාජධානිය බිඳ වැටෙන්නේ විදේශ ආක්‍රමණත් එක්ක. අනුරාධපුර යුගයේ අපි සාකච්ඡා කරා අවිද්‍යමාන සාහිත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ග්‍රන්ථ නාම වශයෙන් පමණක් අඳුනාගත හැකි සාහිත්‍යයක් තිබුණා. ඒත් එක්කම අපිට විද්‍යමාන වෙන ග්‍රන්ථ තියෙන ප්‍රධාන වශයෙන් 3ක්. අපි මේ පිළිබඳව සාකච්ඡා කරා සියබස් ලකර, දම්පියාටුවා ගැටපදය, සිකවලඳ හා සිකවලඳ විනිස හෙරණසික කියන මෙන්න මේ ග්‍රන්ථ කාණ්ඩ 3. එතකොට මේ ග්‍රන්ථ අතර ප්‍රධාන වශයෙන්ම ව්‍යාඛ්‍යාන සාහිත්‍යයක් තිබුණා. දැන් විශේෂයෙන්ම සඳහන් කරොත් දම්පියා අටුවා ගැටපදය කියන්නේ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක්. සිකවලඳ විනිස කියන්නේ විනිස් ග්‍රන්ථයක්. ඒකත් ව්‍යාඛ්‍යාන ග්‍රන්ථය. ඒත් එකම සියබස් ලකර කියලා කියන්නේ කවි ලියන්න උපදෙස් දීපු ග්‍රන්ථයක්. එතකොට සාහිත්‍ය නිර්මාණමය වශයෙන්
අපිට නිර්මාණ හමු වෙන්නේ අපි අද ඉඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පොළොන්නරු රාජධානි යුගයේ ඉඳලා. එතකොට පොළොන්නරු රාජධානි යුගය අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මධ්‍යතන අවධිය විදිහට සාහිත්‍ය විදිහට ගත්තොත්. එතකොට අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්නේ ප්‍රධාන වශයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1017 දී ලංකාව ආක්‍රමණය කරන චෝල ආක්‍රම. දකුණු ඉන්දීය මේ පාලන ඒකකයක්. චෝලය කියලා කියන චෝල දේශය දකුණු ඉන්දියාව. ඒතර දකුණු ඉන්දියාවේ රාජේන්ද්‍ර චෝල රජුරුව යටතේ තමයි මේ ආක්‍රමණය ලංකාවට එල්ල වෙන්නේ. ඒ ලංකාවට ආක්‍රමණය එල්ල වෙන කාලේ ලංකාව පාලනය කරන්නේ පෙර සඳහන් කරා වගේ පස්වන මිහිඳු කියන රජුරුව. එහෙමයි. මිහිඳු කියන රජුරුව අයිති වෙන්නේ මානවම්ම රජ පෙළපතට. අපේ අනුරාධපුර යුගයේ රජ පෙළපත් 3ක් රාජ්‍ය කරනවා. අපේ පාඨකයින්ට සහෘදීන්ට දැනගැනීම පිණිස වැදගත් වෙයි. ප්‍රධාන වශයෙන්ම අනුරාධපුර යුගයේ පාලනය කරන මෞර්ය රාජවංශය. ඒ මෞර්ය රාජවංශය කියලා කියන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍ය මෞර්ය වංශයට අයත් ඒ මෞර්ය අභිෂේකය අනුව තමයි තිස්ස රජුරුව අභිෂේක ලබන්නේ. අන්න එතන ඉඳලා ආරම්භ වෙන රාජවංශය අපි හඳුන්වනවා මෞර්ය රාජවංශයේ විදිහට. ඉන් අනතුරුව උදා වෙනවා ලම්බකර්ණ රාජවංශය. ඒක වසභ රජුරුවන්ගෙන් ආරම්භ වන රාජවංශය. ඊළඟට මානවම්ම රජුරුවන්ගෙන් ආරම්භ වන රාජවංශය තමයි මානවම්ම රජපෙළපත කියලා කියන්නේ. ඒතර අනුරාධපුර අගභාගය පාලනය කරන්නේ ලංකාවේ මානවම්ම රජපරපුරට අයිති රජවරු. මේ රජවරු අතරින් විශේෂයෙන්ම අවසාන භාගයේ ඉන්න රජවරු එතරම් දක්ෂ රජවරු නෙමෙයි. ඒ පාලනය දුර්වලයි. පස්වන මිහිඳු රජුරුවන්ගේ කාලේ වෙනකොට අපේ රටේ ආර්ථික වශයෙන් විශාල පරිහානියක් එල්ල වෙලා තිබුණා. මෙන්න මේ තත්ත්වයක් එක්ක රටේ රජුරුවන්ට යුද හමුදාවට පවා වැටුප් ගෙවා ගන්න බැරි මට්ටමක් ආවා. මෙන්න මේ වගේ රට දුර්වල වෙලා තිබුණු තත්ත්වයක තමයි දකුණු ඉන්දියාවේ චෝල රාජ්‍ය මේ වෙනකොට නැගීමින් තිබුණේ. දකුණු ඉන්දියාවේ චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදී රාජ්‍යයන් මේ වෙනකොට නැගීමින් තිබුණා. ඒතර චෝල රාජ්‍ය මේ තමන් ආසන්නයේ තිබෙන ලංකා රාජ්‍යයේ පාලනයේ දුර්වල බව දැනගෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ලංකාව ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණය කිරීමත් එක්ක අඛණ්ඩව අවුරුදු 1450කට ආසන්න කාලයක් රාජධානියක් විදිහට පැවතුණු මේ අනුරාධපුර රාජධානිය බිඳ වැටීම ආරම්භ වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් චෝල පාලනය අවුරුදු 70කට ආසන්න කාලයක් ලංකා ඉතිහාසයේ තිබෙනවා. එතකොට 100 වසරකට ආසන්න කාලයක් චෝල පාලනයට නතු වෙලා තමයි අපේ රටේ පිහිටි රට. ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශ මහවැලිගඟින් ඉහළ ප්‍රදේශ තිබුණා. එතකොට මෙන්න මේ කාලය තුල සාහිත්‍ය වශයෙන් සමාජය තුල යමක් පිබිදීමක් ඇති වුණේ නැහැ. ඒකට හේතුව තමයි මොකද අපි දන්නවා රටක ආර්ථික සමෘද්ධිය, දේශපාලන එක්සත් බව රටක සාහිත්‍ය නිර්මාණකරණයට දායකත්වය දක්වනවා. දැන් අපි ගත්තොත් කෝට්ටේ 6 වන පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලය කෝට්ටේ යුගයේ සාහිත්‍ය දියුණු යුගයක්. ඒ හේතුව රාජපාලනය ඊටාම දියුණු මට්ටමක තිබුණා. රාජ්‍ය අනුග්‍රහය සාහිත්‍යයට ලැබුණා. හැබැයි අනුරාධපුර යුගයේ අගභාගයේ මේ සිදු වුණු චෝල ආක්‍රමණයත් එක්ක අපේ රටේ රජුරුව වුණ පස්වන මිහිඳු රජුරුවන්වත් බිසවුන් වහන්සේවත් චෝල දේශයට අල්ලගෙන යනවා. ඒ අල්ලගෙන ගිහිල්ලා සිර කරලා තිබෙනකොට 1029 දී ක්‍රිස්තු වර්ෂ 1029 දී චෝල දේශයේදී අපේ රටේ පස්වන මිහිඳු රජුරුව මිය යනවා. ඒ මිය යාමත් එක්ක ලංකාවේ රාජ්‍ය පාලනයේ සහ මුලින්ම චෝලයන් යටතටපත් වෙනවා. ඒතර චෝලයන් තමයි පළවෙනියෙන්ම පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නේ. පොළොන්නරුවට ප්‍රවේශ වෙද්දී විශේෂයෙන්ම ගත්තොත් මහසෙන් රජුරුවන්ගේ කාලේ මින්නේරිය වගේ වැව්. මහා වැව් ඉදි කරලා තිබුණු ප්‍රදේශයක් තමයි පොළොන්නරුව. පොළොන්නරුව ජනාකීර්ණ නගරයක් විදිහට තිබුණා. මොකද හේතුව රුහුණු රටත් එක්ක ගනුදෙනු කිරීමේදී මහවැලිගඟ තමයි දේශ සීමාව බවට පත් වුනේ. ඒ දේශ සීමාව ආසන්නයේ පොළොන්නරුව නගරේ පිහිටා තිබුණා. ඒතර උපනගරයක් විදිහට නැත්තම් ආරක්ෂිත නගරයක් විදිහට පොළොන්නරුව මූලාරම්භයේ ඉඳලා අනුරාධපුරගේ මැද භාගයේ ඉඳලා පොළොන්නරුව පැවතීගෙන ආවා. ඒතර පොළොන්නරුව විශේෂයෙන්ම චෝලයෝ පාලන මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නේ අනුරාධපුර රජමාලිගාව හිටපු රාජ පරම්පරාවට රාජවංශයට උරුමකම් කියපු අය උරුම රටට පලා ආවා.
ඒ පලායීමත් එක්ක රුහුණු රටෙන් එල්ල වෙන්න පුළුවන් තර්ජන, චෝල පාලනයට එරෙහිව එල්ල වෙන්න පුළුවන් තර්ජන මැඩ පැවැත්වීමේ පහසුවක් විදිහට තමයි මේ අය මේ පොළොන්නරුව ආශ්‍රිතව ඒ බලකොටුවක් නැත්තම් ආරක්ෂිත ස්ථානයක් ඉදිකර ගන්න. එතකොට අනුරාධපුර යුගයේ මේ බිඳ වැටීම විශේෂයෙන්ම ගත්තොත් බුද්ධ ශාසනය බිඳ වැටීමටත් හේතු වෙනවා. මොකද අපේ රටේ උපසම්පදා විනය කර්මය රාජ්‍ය අනුග්‍රහය යටතේ තමයි සිද්ධ වුනේ. අනුරාධපුර යුගයේ තිබුණු ප්‍රධානම ආරාමය තමයි මහා විහාරය. ඒතර මහා විහාරය මුල් කරගෙන අපේ රටේ විශාල ශාසනික ප්‍රබෝධයක් තිබුණා. රුහුණු රටේ තිබුණු ප්‍රධාන ආරාමය තමයි තිස්ස මහා විහාරය. හැබැයි තිස්ස මහා විහාරය ආශ්‍රිත ප්‍රදේශවල මේ රුහුණු රටේ නිශ්චිත පාලනයක් තිබුණේ නැහැ. මේ චෝල පාලනයත් එක්ක රටේ වියවුල්කාරී තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නිසා අපේ රටේ උපසම්පදාව කියන විනය කර්මය අවුරුදු ගණනාවකින් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා භික්ෂු ශාසනය පරිහානියට පත් වුණා. ඒ නැවත නගා සිටුවන්නේ අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී පොළොන්නරුවේ ආරම්භයත් එක්ක. එතකොට ශාසනික වශයෙන් පරිහානියත් ශාස්ත්‍රීය වශයෙන් පරිහානියට බලපෑවා. මොකද ප්‍රධාන වශයෙන්ම අපේ පන්සල මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් තමයි ඈත අතේ ඉඳලා තිබුණේ. පන්සල තමයි අධ්‍යාපන ආයතනය බවට පත් වුණේ. ගිහි පැවිදි වේවා දෙපාර්ශ්වයෙන් ඉගෙන ගත්තේ පන්සලේ. මොකද පිරිවෙන කියන වචනේ, පාරිවෙනික කියන වචනේ උනත් පන්නශාලා කියන වචනවලට ඒවත් පන්සලත් එක්ක බද්ධ වුණු දේවල්. ඒතර පිරිවෙන තමයි අධ්‍යාපන ආයතනය බවට පත් උනේ. ඒ පිරිවෙන කියන එක අපි අද හිතනවා වගේ ශිෂ්‍ය ගොඩක් ඉන්න තැනක් නෙමෙයි. සාමාන්‍යයෙන් අටුවාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාවේ විවරණය කරන්නේ පිරිවෙනක් කියලා කියන්නේ එක උගත් හාමුදුරුවමක් වැඩ ඉන්න එක කුටියක් පිරිවෙනක් විදිහට හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ හාමුදුරුවමක් ළඟට ගිහිල්ලා ත්‍රිපිටක ධර්මයේ අටුවා සහිතව ඒ තෙවලා දහම ඉගෙන ගන්න පුළුවන් මධ්‍යස්ථානයක්. එතකොට ඒක අර සාම්ප්‍රදායික අපේ අධ්‍යාපන ක්‍රමය විශේෂ නිර්දේශයටතේ තිබුණ එකක් නෙමෙයි. ඒක නිදහස් මානසිකත්වයේ යමක් ගවේෂණය කරමින් තමන්ගේ රුචිකත්වයෙන් ඉගෙනගත්තු දෙයක්. මෙන්න මේ විෂය මාලාව සම්පූර්ණ කර යුතුයි කියන එකක් නෙමෙයි තිබුණේ. එතකොට තමන්ගේ හැකියාව පරිදි දක්ෂතාවය අනුව ඒ විෂයන් නිදහසේ ඉගෙනීමේ හැකියාව තිබුණා. අන්න ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමයක් මේ අනුරාධපුර යුගයේ බිඳ වැටීමත් එක්ක පරිහානියට ගියා. ඒ නැවත නගා සිටුවන්නේ රුහුණෙන් මතුවන කිත්ති කියන කුමාරයා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. එම අපේ හාමුදුරුවනේ ඉතාමත්ම පැහැදිලි අනුරාධපුර යුගයේ අගභාගය පිළිබඳව වගේම පොළොන්නරු රාජධානී සමයේ මුල් භාගය පිළිබඳවත් අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව අපට කරුණු අනාවරණය කරන්නට කටයුතු කළා. අපේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම අතරතුර කියවුණ කාරණාවක් පිළිබඳව සියබස් ලකර කියන කාරණාව පිළිබඳව මහාචාර්යතුමනි ඔබතුමිය වෙත යොමු වෙමින් මම දැනගන්න කැමතියි සියබස් ලකර කරන කාලයේදී මෙරට වාසය කරපු පඬිවරුන්ගේ විවහාර වූ පැවති සිංහල සඳස් ලකුණක් සම්බන්ධයෙන් අපට දැන කියා ගන්නට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඔබතුමියගෙන් දැනගන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ සියබස් ලකර පිළිබඳව. දැන් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අනුරාධපුරයේ ආගමික, දේශපාලනික, ආර්ථික, ඒ වගේම සාහිත්‍යමය පරිහානිය කොයි ආකාරයකටද සිද්ධ වුණේ කියන කාරණාව. ඇත්තටම ඒ පරිහානියට පෙර, ඒ කියන්නේ ඔය අපේ කියපු රාජ්‍යතාන්ත්‍රයේ පරිහානියත් සමග, ඒ වගේම දේශපාලනික ආර්ථික පරිහානියත් සමග පොළොන්නරු රාජධානිය බිහිවීම කියන තැනින් තමයි අපි සාකච්ඡාව අපේ ස්වාමීන් වහන්සේ අවසන් කළේ. එතකොට මේ මීට පෙර, ඒ කියන්නේ මේ රාජතාන්ත්‍රික වශයෙන් රටේ අරාජික තත්ත්වය ඇති වෙන්නට පෙර, දේශපාලනික වශයෙන් පරිහානිය ඇති වෙන්නට පෙර නිර්මාණය වෙච්ච කෘතියක් පිළිබඳව තමයි අපේ ජීවන්ත සඳහන් කළේ සියබස් ලකර නම්. ඒ කියන්නේ සිංහල සාහිත්‍ය නිර්මාණය වීම සඳහා අවශ්‍ය කරන පසුබිම ගොඩනැගෙන්නේ අපි දන්නවා මේ පාලි සාහිත්‍ය ආභාසය, ඒ වගේම සංස්කෘත සාහිත්‍යයේ බලපෑම, මේ ආදී කාරණා සියල්ල සිද්ධ වෙනවා. එතකොට දණ්ඩියන් කියන සංස්කෘත පඬිවරයාගේ මේ
කාව්‍යාදර්ශය කියන කෘතිය තමයි සියබස් ලකර නමින් සිංහලයට පරිවර්තනය වෙන්නේ. අලංකාරවාදය පිළිබඳව ඒ කියන්නේ කාව්‍යකරණය සඳහා උපදෙස් සැපේන ග්‍රන්ථයක් විදිහට තමයි මේ කෘතිය හැඳින්වෙන්නේ. එතකොට මේ කෘතිය මගින් සිංහල සාහිත්‍ය නිර්මාණය වීමට අවශ්‍ය කරන පසුබිම සකස් වුණා. එහෙම නේද අපේ ස්වාමීන් වහන්සේ? එතකොට ඒ සකස් වීම කාව්‍යකරණයට උපදෙස් සැපේන ග්‍රන්ථය. එතකොට අපේ මේ කෘතිය පරිවර්තනය කරනකොට කසුප් රජු විසින් මෙය සිංහල සාහිත්‍යයට ගැලපෙන ආකාරයට සකස් කරගන්නවා. සිංහල සාහිත්‍යයට උචිත විදිහට සකස් කර ගැනීමක් කරනවා. එතනදී විශේෂයෙන්ම පෙදෙන් බුදු සිරිත කියන කාරණාව පද්‍යකරණය සිද්ධ විය යුත්තේ බුදු සිරිත බෝධිසත්ව චරිතය පදනම් කරගෙන කියන මූලික පාඩය තමයි මුල් වුනේ. ඔබ සඳහන් කළා ඒ ආකාරයට සියබස් ලකර නිර්මාණය වීමට පෙර අපේ හෙළ පඬිවරුන් අතින් සඳැස් ලකුණ කියන ග්‍රන්ථයක් රචනා වුණාද? එවනම් එහි අන්තර්ගතය කොහොමද කියන කාරණාව තමයි මූලිකව මගෙන් නග පැනේ වෙන්නේ. එතකොට අපි දන්නවා සියබස් ලකර නිර්මාණය වීමට පෙර අපේ සිංහල සාහිත්‍ය නිර්මාණය වෙනකොට පාලි සංස්කෘත සාහිත්‍ය ආభాසය වගේම අපි මුල් වැඩසටහන් වලදී සාකච්ඡා කළ අපේ ශ්‍රාවකයන්ට මතක ඇති අපේ සිංහල සාහිත්‍ය කෘති නිර්මාණය වීම පිළිබඳව. සිංහල බස සකස් වීම සඳහා කොයි ආකාරයකද ඊට පස්සේ ඒක සාහිත්‍ය දක්වා වර්ධනය වීම සඳහා බලපෑවේ කියන කාරණාව. එතකොට මේ මෙවැනි කෘතියක් පිළිබඳව ඒ කියන්නේ සඳැස් ලකුණක් ඒ කියන්නේ කාව්‍යකරණයේදී විරිත් පිහිටවීම පිළිබඳ උපදෙස් සැපේන ග්‍රන්ථයක් නිර්මාණය වුණාද? ඒ වුණා නම් ඒ කුමක්ද කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. කලනිමිත් නමින් යුක්ත ලේඛකයෙකු විසින් කරන ලද සඳැස් ලකුණක් පිළිබඳව සඳහන් වෙනවා අපේ අවිද්‍යමාන ග්‍රන්ථ අතර. එතකොට නමුත් අපි දන්නවා මේ ග්‍රන්ථය පදනම් කරගෙන මෙහි යම් යම් කාරණා පදනම් කරගෙන මෙහි ඇතුළත් වෙච්ච ලක්ෂණත් පදනම් කරගෙන අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන යුගවලදී අපි දන්නවා අනුරාධපුර පොළොන්නරු දඹදෙණි කියන යුගයේදී අපිට හම්බ වෙනවා එළු සඳැස් ලකුණ නමින් ග්‍රන්ථයක්. භද්‍ර නමින් යුක්ත තෙර නමක් විසින් කරන ලද ග්‍රන්ථයක් විදිහට තමයි සැලකෙන්නේ. එහි කාව්‍යකරණය සඳහා සඳැස් පිහිටවීම පිළිබඳ උපදෙස් සැපේන ශ්ලෝක 74ක් අන්තර්ගත ග්‍රන්ථයක්. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කරුණු සාකච්ඡා කරනවා. මෙවැනි ග්‍රන්ථයක් තිබුණ බවට සාධක හම්බ වෙනවා. කොහොමත් සඳැස් පිහිටව කියන්නේ මේ කාව්‍යකරණයේදී විරිත් පිහිටවීම පිළිබඳව කාරණාව අපිට අනුරාධපුරයේ මුල් ග්‍රන්ථවලින්ම මුළු කෘති වලින්ම හඳුනා ගන්නට පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ දැන් ගිය වර සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණා විදිය කියන්නේ සීගිරි ගී පිළිබඳව කතා කරනකොට සීගිරි ගී රචකයන් විසින් මේ විරිත් භාවිත කරලා කාව්‍යකරණයේ යෙදිච්ච බවට සාධක හම්බ වෙනවා. එතනදී අපිට පේනවා දැන් සංස්කෘත අලංකාරිකයන්ගේ සම්ප්‍රදාය ගුරු කොටගෙන සියබස් ලකර නැමැති ග්‍රන්ථය රචනා වීමට පෙර අපේ හෙළ කවීන් විසින් හෙළ පඬිවරුන් විසින් කාව්‍යකරණය සඳහා උපදෙස් දීමට ග්‍රන්ථයක් රචනා වෙච්ච බවට සාධක හම්බ වෙනවා. නමුත් මේක විද්‍යමාන නැහැ. මේකේ යම් යම් කාරණා පදනම් කරගෙන පසු කාලීන ග්‍රන්ථ රචනා වෙනවා. ඒකට හොඳම සාධක තමයි ඔය පස්සේ කාලෙකදී රචනා වෙන ව්‍යාකරණ ග්‍රන්ථයක් වෙ සිද්ධාර්ථ සංගරාව වගේ ග්‍රන්ථවල සඳහන් වෙන මේ පාඨ වලින් කාව්‍ය මේ කියන්නේ ගීත වලින් ඒ වගේම ඒ යුගයේ පද්‍යකරණය පිළිබඳ උපදෙස් සැපයලා සිංහල පද්‍ය සඳැස් සහිත පද්‍ය නිර්මාණය වීමට මුළු හරුකන් ලැබුණ බවට සාධක හම්බ වෙනවා. එහෙමයි. ඊටාත්ම පැහැදිලි සියබස් ලකර පිළිබඳව අපේ මහාචාර්යතුමිය අපට පැහැදිලි කිරීමක් සිදු කළා. විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳව කතා බහ කරමින් සාහිත්‍ය ඇති වැදගත් දෑ පිළිබඳව ඔබට පිළිබිඹු කිරීමේ අරමුණිනුයි බුදු සාහිත්‍ය වරුණ වැඩසටහන ඔබ වෙනුවෙන් අපි විකාශනය කරන්නේ. ඉතින් රටක සාහිත්‍යය කියන්නේ අපේ රටේ හෝ ඕනෑම රටක ඉතිහාසය පිළිබඳව අපට නිරූපණය කරගන්නට පුළුවන් කැඩපතක් බවට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාරණාවන් පිළිබඳව දැන කියා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය සහ වැදගත් කාරණාවක් වන නිසා අපි තවදුරටත් අද දවසේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමදෙරුනේ සාහිත්‍ය පිළිබඳව කතා කරද්දී පුරාතන සාහිත්‍යයෙහි අපට හමු වෙනවා ගැටපද, සන්‍ය, ඒ වගේම පිටපත් හා වර්ණා කියන කාරණාවන්. අපි හඳුනන්නේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැතියි. අනුරාධපුර සාහිත්‍ය යුගයේ පරිහානිය පිළිබඳව අද කතා කරමින් සිටිද්දී මේ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් දැනගන්නට කැමැතියි. ඔව්.
දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අනුරාධපුර යුගයේ අගභාගයට අදාළ කාරණා. දැන් මහාචාර්යතුමිය සඳහන් කරපු මම පොඩි දෙයක් එකතු කරන්න කැමති මහාචාර්යතුමිය. දැන් අපේ සීගිරි ගීවලත් මහාචාර්යතුමිය ගී විරිත නේද මහාචාර්යතුමිය ගී විරිතෙන් තිබුණා. එතකොට අපි එළුසඳස් ලකුණ හම්බෙන්නේ මහාචාර්යතුමිය සඳහන් කරා වගේ පශ්චාත් කාලයේ. හැබැයි ඒ ගී විරිත ආදී විරිත් භාවිත කරන්න සම්ප්‍රදායක් අපේ ගොඩනැගිලා තිබුණා. එතකොට පේනවා ඒව ලියන්න බෑනේ නිකන්. එතකොට ඒවට යම්කිසි අධ්‍යයනයක්, පුරුද්දක්, අත්දැකීමක් තියෙනවා. එතකොට ඒවට අවශ්‍ය කරන ග්‍රන්ථ ගණනාවක් මේ යුගයේ තියෙන්නට ඇති. දැන් අපිට අනුරාධපුර යුගයේ ප්‍රධාන වශයෙන් ග්‍රන්ථ 3ක් අපිට විද්‍යමාන වුණත් බොහෝ ලෙස ග්‍රන්ථ මේ යුගයේ තිබුණු බවට සාධක ලැබෙනවා. ඒ අතර එක කාණ්ඩයක් තමයි ව්‍යාඛ්‍යාන සාහිත්‍ය කියලා කියන්නේ. දැන් ව්‍යාඛ්‍යාන සාහිත්‍ය කියලා කියන්නේ යම් ප්‍රධාන ග්‍රන්ථයක කාරණයක් පැහැදිලි කරන තැන. ව්‍යාඛ්‍යානික වෙන්නේ සරලවම කිව්වොත් අපි අධ්‍යයනය කරන යම් ග්‍රන්ථයක් තිබුණොත් ඒක පැහැදිලි කර. ප්‍රධානයෙන් ව්‍යාඛ්‍යාන කාණ්ඩ ගණනාවක් තිබෙනවා. පිටපොත්, සන්න, ගැටපද ආදී විදිහට කාණ්ඩ ගණනාවක් තිබෙනවා. දැන් ඒ අතර ප්‍රධාන වශයෙන් අනුරාධපුරයේ අපිට දකින්න ලැබෙන්නේ එකක් තමයි ගැටපද සාහිත්‍ය. ගන්ටි පද කියන එක. ගැටලු සහිත පද විවරණය කිරීම. ඒ තමයි දම්පියා අටුවා ගැටපදය කියන ව්‍යාඛ්‍යාන ග්‍රන්ථය. ඒතර දම්පියා අටුවා ගැටපදය කියලා කියන්නේ අපි දන්න ධම්මපදය කියලා පොතක් තියෙනවා. බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයේ විදිහට තමයි ධම්මපදය හඳුන්වන්නේ. අද වුණත් ධම්මපදයේ ගාථාවක් නොදන්න කෙනෙක් මේ රටේ නොමැති තරම්. දැන් ගොඩක් අය දන්නේ නැති වෙන්න පුළුවන් මේ ගාථාව ධම්මපදයි කියලා. හැබැයි ගත්තොත් සබ්බ පාපස්ස අකරණ ආදී ගාථා ධම්මපද. ඒත් එක්කම ගත්තොත් එහෙම හාමුදුරුවරු ධර්මදේශනාවක් සිද්ධ කරලා අවසානයේ ආශිර්වාද කරනකොට අභිවාදන සීලිස්ස ඒකත් ධම්මපදයේ ගාථාවක්. ඒතකොට මේ ධම්මපදයේ ගාථා අපේ රටේ ඕනෑම කෙනෙක් පදයක් දෙකක් හරි දන්නවා. ඒක අනුරාධපුර යුගයේත් මිනිස්සු අතර ඊටාම ජනකාන්ත ජනප්‍රිය බෞද්ධ සාහිත්‍යයක් වුණේ ධම්මපදය. මොකද ධම්මපදය කියලා කිව්වහම ගාථා 423කින් යුක්ත බෞද්ධ ත්‍රිපිටකයේ සාරය කියලා කියන්න පුළුවන්. ධම්මපදයේ අයිති වෙන්නේ කුද්දක නිකායේ පරිවාර ග්‍රන්ථ 15 අතරින් එකක්. ඒතර මේ ධම්මපද පාළි කියලා තමයි මේක ත්‍රිපිටකයේ තියෙන්නේ. අපි දැන් ධම්මපදය කියලා පොතක් විදිහට මේක කියන්නේ ධම්මපද පාළි කියලා. ඒතර මේ ගාථා වලින් යුක්ත වග්ග විෂයකින් යුක්ත මේ ග්‍රන්ථයේ ගාථා විවරණය කරලා ක්‍රිස්තු වර්ෂ 500 වසරේදී බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ මේ ගාථාවල ඉතිහාස කතාත් එක්ක ලියනව පොතක්. දැන් ධම්මපදයේ ගාථාවක් හරි ප්‍රකටයිනේ බණ කියද්දී සාමාන්‍ය පොඩි හාමුදුරුවෝ මුලින්ම බණ කියන්න පුරුදු වෙන්නේ අපි වුණා ධම්මපදේ. ඒක ධම්මපදයේ ගාථාවක් තමයි තෝරගන්නේ. තෝරාරගත්තාම මේ ධම්මපදයේ ගාථාව නිධාන කතාවක්. නිධාන කතාවක් තියෙනවා. ඒ නිධාන කතාව ත්‍රිපිටකේ නෑ. ඒක තියෙන්නේ අටුවාවේ. ඒතර ධම්මපදයේ ගාථාව විවරණය කරනවා අට කතාව. ඒතකොට මේ ධම්මපදයේ ගාථාවට අදාළ ඉතිහාස කතාව, නිධාන ප්‍රවෘත්තිය, ඒ බුදුහාමුදුරන් කාලේ සිදුවුණු සිදුවීම ඉදිරිපත් කරන බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු අට කතාව. ඒතකොට අටුවාව පාලි භාෂාවෙන් තමයි ලියන්නේ. අටුවාව ලියන්නේ මොන භාෂාවෙන්ද? පාලියෙන්. ඒතකොට මේ පාලියෙන් ලියපු අටුවාව හැමෝටම පාලි භාෂාව නේද? බුහුටි ලෙස හොඳින් හසුරවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එහෙමයි. අද වුණත් එහෙමනේ. එතකොට පාලි භාෂාව අපේ රටේ ග්‍රන්ථකරණයට මේ යුගයේ වෙනකොට ඊටාම වේගයෙන් පාලි භාෂාව ව්‍යාප්ත වුණත් ඒ පාලියේ තියෙන වචන විවරණය කරලා පැහැදිලි කිරීමක් සිංහලෙන් කරනවා. එහෙමයි. ඒතර මේ විවරණය තමයි ධම්පියා අටුවා ගැටපදේ කියලා කියන්නේ. ඒතර ධම්ම පදට්ට කතාවේ තිබුණු තැන් පැහැදිලි කරලා ඒ පද විවරණය කරලා ඒ ගන්ටි පද ගන්ටි කියන්නේ හැම පදයක්ම නෙමෙයි. ගැටපදයක් කියන්නේ ගැටලු සහිත පද විතරක් අරගෙන ඒවා විවරණය කරලා ඒවා පිළිබඳ පැහැදිලි කිරීමක් එක්ක රචනා කරපු කෘතියක් තමයි ධම්පියා අටුවා ගැටපද. ඒක ව්‍යාඛ්‍යාන සාහිත්‍යය. ඒක ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ ගත්තොත් එකක් තමයි ප්‍රධාන වශයෙන් භාෂාව පෝෂණය වෙන ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ බලපාන.
දැන් අනුරාධපුර යුගයේ ඉඳලා භාෂාව දැන් ඉන්නේ මේ මධ්‍ය යුගයට. ඒතර මධ්‍ය යුගයේ භාෂාව නූතන සිංහලයට හුරු විදියට ගොඩනැගෙනවා. එහෙමයි. දැන් පොළොන්නරු යුගයට එනකොට සෙල්ලිපි වල භාෂාව හිම ප්‍රධාන වශයෙන්ම තත් සම වචන බහුලයි. තත් සම වචන බහුල වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පොළොන්නරු කතිකාවත ගත්තොත් ගල් විහාර කතිකාවත ගත්තොත් ගල් විහාර කතිකාවතේ වචන වලින් 3න් 2ක්ම සංස්කෘත සම වචන තියෙනවා. එතකොට මිශ්‍ර සිංහල විවහාරයට අවශ්‍ය කරන පසුබිම මේ තුලින් ගොඩ නැගෙනවා. එතකොට භාෂාව පෝෂණය වෙන්නත් මේ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථවලින් විශාල පිටු බලයක් ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම භික්ෂු විනය සම්බන්ධ සිකවලඳ විනිස උපසම්පන්න හාමුදුරුවරුන්ට අදාළ ශික්ෂාපද තියෙනවා 220ක්. අධිකරණ සමත 7ක් එක්ක. පරාජිකා 4ක්, සංඝාදිශේෂ 13ක්, අනියත 2ක්, නිස්සග්ග පාචිත්‍ය පටිදේශනීය විදිහට මේ විනය ශික්ෂාපද වර්ග වෙනවා. ඒතර මේ ශික්ෂාපද වලින් මේ පරාජිකා ආදී ශික්ෂාපද ඒවා සරලව අධ්‍යයනය කරන්න පුළුවන් ආකාරයට විනිශ්චයක් සහිතව ලියවෙන එකක් තමයි සික්කවලඳ විනිස කියලා කියන්නේ. සික්කවලඳ එහි විනිශ්චය ග්‍රන්ථයක් ලියවෙන. ඒක කුඩා පොත්. ඊළඟට හෙරණසික හා හෙරණසික විනිස. ඒ හෙරණ කියලා කියන්නේ අපි දන්න සාමණේර හාමුදුරුවෝ. උපසම්පන්න නොවුණු හාමුදුරුවෝ. ඒ විනය ශික්ෂා. දැන් සාමණේර හාමුදුරුවන්ටත් තියෙන සේකියා ආදී දස ශික්ෂාපද ආදී තියෙනවා. ඒතර ඒ ශික්ෂාපද විවරණය කරපු තැන්. එතකොට භික්ෂු විනයට අදාළ ග්‍රන්ථ විවරණය කරන විනය සාහිත්‍යයක් ගොඩනැගෙනවා. ඒතර අපිට ඒකෙන් පේන්නේ විනය සාහිත්‍යය. දැන් විනය සාහිත්‍යයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන විනය සාහිත්‍යයට. දැන් සමන්තපාසාදිකා විනය අටුවාවේ ඉඳලා දීර්ඝ ග්‍රන්ථ ගණනාවක් විනය සම්බන්ධව අනුරාධපුර යුගයේ ඉඳන් ලියවෙනවා. ඒතර ඒ ඉතිහාසය අනුරාධපුර යුගයට තමයි දිව යන්නේ. එතකොට පරිකථා කියලා තියෙනවා. පරිකථා කියලා කියන්නේ හාත්පසව විවරණය කරන ග්‍රන්ථ. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපි මහාචාර්යතුමී හිම අපි ඉදිරියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ධර්ම ප්‍රදීපිකාව. ඒක පරිකථාවක් විදියට වැටෙනවා. ඒතර පරිකථා ලක්ෂණ මොනවාද කියන එක අපි එහිදී සාකච්ඡා කරමු. එතකොට පරිකථා විනිස පිටපොත්. පිටපොතක් කියලා කියන්නේ ප්‍රධාන ග්‍රන්ථයට බාහිරව උපග්‍රන්ථයක් විදියට එකතු වෙන එක තමයි පිටපොතක් කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් පුස්කොළ පොතක අගට තමයි මේ පිටපොත එකතු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ව්‍යාඛ්‍යාන සම්ප්‍රදාය අනුරාධපුර යුගයේ ඉඳලා ආරම්භ වෙනවා. ඒ ව්‍යාඛ්‍යාන සම්ප්‍රදාය අද දක්වා තිබෙනවා. අද දක්වා තිබෙනවා කියලා කියන්නේ අපේ මහාචාර්යවරු පවා අදට අපි උදාහරණයකට ගත්තොත් දම්පියා අටුවා ගැටපදේ වගේම ගන්ටි පද ලියනවා. දැන් අපි ගත්තොත් එහෙම අමාවතුර කියන ග්‍රන්ථයට ගැටපදයක් ලියලා තියෙනවා. කීප දෙනෙක්ම ලියලා තියෙනවා ගැටපද. එතකොට අපි උදාහරණයක් ගත්තොත් දැන් ගුත්තිල කාව්‍ය නම් තම සරල කාව්‍යයක් ඒ වුණත් සමහර අපේ පාසල් දරුවන්ට පෙළ පොතේ ගැටපදයක් එකතු කරලා තියෙනවා. අවසානට නේද මහාචාර්යතුමා අපි මහාචාර්යතුමා පෙළ පොත සම්බන්ධ වින නිසා තුමිය ඒ සම්බන්ධ එකඟ වෙයි. එතකොට ඒ ක්‍රමය අපි අදට අවිච්ඡින්න පවත්වාගෙන එනවා. එතකොට මේ ව්‍යාඛ්‍යාන වලින් සිද්ධ වෙන ප්‍රධාන වශයෙන් දුරවබෝධ තැන් නිරවබෝධ කරලා දෙනවා. එතකොට ගැටලු සහිත තැන් ගැටලු ලියනවා. එතකොට ව්‍යාඛ්‍යාන ප්‍රධාන වශයෙන් භාෂාවේ පෝෂණයට ප්‍රධාන වශයෙන් දායකත්වයක් දක්වපු ග්‍රන්ථ කාණ්ඩයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙමයි. එහෙම අපේ හාමුදුරුවනේ අනුරාධපුර යුගයේ අවසාන භාගයේ පිළිබඳව අද දවසේදී බොදු සාහිත්‍ය වරුණ වැඩසටහන තුළින් සාකච්ඡා කරමින් අපි ඉදිරියට පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේ ඉතාමත්ම මැනවින් අපිට පැහැදිලි කිරීමක් සිදු කළා. ගැටපද, සංඥ, ඒ වගේම පිටපත් හා වර්ණා කියන කාරණාවන් පිළිබඳව සුපැහැදිලි කිරීමක් අපේ ස්වාමින් වහන්සේ විසින් සිදු කළා. මහාචාර්යතුමනි ඔබතුමියකින් මා ඊළඟට දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා මේ ගැටපද, සංඥ, පිටපත් හා වර්ණා කියන කාරණාවන් බිහි වූ ආකාරය. මේවා බිහි වුණේ කොහොමද සහ මේ බිහිවීම තුළින් සිංහල සාහිත්‍ය පෝෂණයට මේ කියන වූ කාරණාවන් දායක වුණේ කොහොමද කියන කාරණාව ඔබතුමියකින් දැනගන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරපු කාරණා ඔස්සේම තමයි අපිට මෙතනදී කරුණු සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. ඇත්තටම
මනා පැහැදිලි කිරීමක් අපේ ස්වාමීන් වහන්සේ සිදු කළා ඒ පිළිබඳව. අපි දන්නවා දැන් අපේ සාහිත්‍ය ආරම්භයේ අනුරාධපුර යුගයේ කියන කාරණාව අපි මුල සිටම සඳහන් කළා. සාහිත්‍යයක් බිහිවීම දැන් භාෂාවේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ? ඒක කොහොමද අපේ මේ මිශ්‍ර සිංහල සුද්ධ සිංහල අක්ෂර මාලාව සකස් වීම සිද්ධ වුණේ? මේ ආදී කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. කොහොමත් අපි දන්නවා අනුරාධපුර යුගය තමයි අපේ ආරම්භක අවධිය. සිංහල සාහිත්‍ය ගොඩනැගීමට පසුබිම සකස් වෙන්නේ මේ අනුරාධපුර යුගය. ඒත් අපි සන්න සාහිත්‍ය අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට දම්පියාටුවා ගැටපද සාහිත්‍ය, ඒ වගේම විනිශ්චය සාහිත්‍ය, විනය ග්‍රන්ථ මේවා නිර්මාණය වීමට අවශ්‍ය කරන පසුබිම සකස් වෙන්නේ අපේ පාලි සාහිත්‍ය පදනම් කරගෙන. මට වඩා ඉතාම මැනවින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කළා. එතකොට මේ සන්න සාහිත්‍ය අපි විනිශ්චය සාහිත්‍ය, ඒ වගේම ගැටපද, ඒ වගේම ග්‍රන්ථිපද කියන කාරණාව, ග්‍රන්ථිපද මේවා දිගින් දිගටම නිර්මාණය වෙගෙන යනවා. මේ ආරම්භය තමයි අපේ අනුරාධපුර යුගයේ විදිහට සැලකන්නේ. මේවා පදනම් කරගෙන තමයි අපේ සිංහල සාහිත්‍ය ගොඩනැගීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන්නේ. ඒත් මුලින්ම අපි ගත්තොත් සන්න යක් කියලා කියන්නේ මුල් කාලීන සන්න අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට අර දුරවබෝධ වචන සඳහා කරන ලද වචන නිර්මාණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ආරම්භයේ සිද්ධ වෙන්නේ ඒ ආකාරයට රසවින්දනයක් ඇති නොවන සාමාන්‍ය පදගත අර්ථය පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි මුල් යුගයේ සන්න බිහි වෙන්නේ. එහෙම නේද අපේ ස්වාමීන් වහන්සේ? ඒතකොට බිහි වෙන්නේ. ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව කතා නිර්මාණය වීම දක්වා වර්ධනය වීගෙන ඒ වර්ධනය වීගෙන යාම තමයි සිංහල සාහිත්‍යයේ ආරම්භයේ විදියට සලකන. අර ග්‍රන්ථිපද කියලා කිව්වේ ගැටපද කියන ඒවත් පදේ විස්තර කරමින් තමයි දුරවබෝධ වචන සඳහා සරල වචන නිර්මාණය වෙනවා. ඒ ඔස්සේ භාෂාව නිර්මාණය වෙනවා. භාෂාව අර අපේ ස්වාමීන් වහන්සේ වගේ තත් බව තත් සමස්වරූපයෙන් නිර්මාණය වෙනවා. මුලදී තත් සමස්වරූපයෙන් තමයි ඇත්තටම පාලි සංස්කෘත වචන සඳහා සිංහල වචන නිර්මාණය වෙන්නේ. පසුව තත් බව ස්වරූපයෙන් සිංහල භාෂාව වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම සඳහා මුලින් අපි සඳහන් කළ ආකාරයට විශාල වශයෙන් අවිද්‍යමාන ග්‍රන්ථ සිංහල මුලින්ම සිංහල ග්‍රන්ථ නිර්මාණය වූ බවට දැන් අපි දන්නවා ලලාට ධාතු වංශය, ඒ වගේම තූප වංශය, සිංහල බෝධි වංශය ආදී සිංහල ග්‍රන්ථේ නිර්මාණය වෙච්ච බවට සාධක හම්බ වෙනවා. පස්සේ කාලෙකදී පස්වෙනි සියවසේ බුද්ධඝෝස හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා අපි මේවා පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කළා. අපේ ප්‍රේක්ෂකයන්ට මතක ඇති, අපේ පින්වතුන්ට මතක ඇති. ඒ නිර්මාණය වෙච්ච ග්‍රන්ථ හරහා ඒ කියන්නේ බුද්ධඝෝස හාමුදුරුවෝ පාලි අටුවා සිංහල අටුවා ග්‍රන්ථ පාලි අට කතා බවට පත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට නැවත අපේ සිංහල ග්‍රන්ථ යම් යම් ආකාරයෙන් අවිද්‍යමාන ග්‍රන්ථ බවට පත් වූ බවට අපේ සාහිත්‍යයේ අපේ ශාස්ත්‍රීය ඓතිහාසික තොරතුරු වලින් කරුණු සනාථ වෙනවා. මහා වංශය වගේ වංශ කතාවල කරුණු සඳහන් වෙනවා. ඒ කොහොම කෙසේ වෙතත් මේ ඒ පාලි සාහිත්‍ය පදනම් කරගෙන තමයි අනුරාධපුර යුගයේ මුල් කාලේ අපේ සිංහල සාහිත්‍ය නිර්මාණය වෙන්නේ. සන්න ගැටපද ඒවා වර්ණාත්මකව නිර්මාණය වෙමින් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දම්පියාටුවා ගැටපදේ, සිකවලඳ හසිකවලඳ විනිශ්චය, ඒ වගේම දම්පියාටුවා ගැටපදයෙන් පස්සේ අපිට පොළොන්නරුවේ හම්බෙනවා ජාතක අටුවා ගැටපදේ, ජාතක අට කතාව පදනම් කරගෙන, ධම්මපද අට කතාව පදනම් කරගෙන අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දම්පියාටුවා ගැටපදේ වගේ ග්‍රන්ථ නිර්මාණය වෙනවා. මේවා තුලින් සිද්ධ වෙන්නේ සාහිත්‍ය පෝෂණය වීම දෙවැනිව සිද්ධ වෙන කාරණාවක්. මුලදී සිද්ධ වෙන්නේ ඇතරම භාෂාත්මක පෝෂණයක් තමයි මේ අනුරාධපුර යුගයේ අගභාගයේ විද්‍යමාන ග්‍රන්ථ ඇසුරු කරගෙන ඇති වෙන්නේ. ඒ මුලින් අර පදානුපදික සිද්ධ වෙන විස්තර කිරීම පසු කාලීනව කිසියම් රසවින්දනයක් ඇති වෙන ආකාරයට කතා පුවෘත්තු ස්වරූපයෙන් ගොඩනැගෙමින් සිංහල සාහිත්‍ය ගොඩනැගෙන්නට අවශ්‍ය කරන පදනම නිර්මාණය වෙනවා. ඒ වර්ගීකරණයක් ගත්තොත් අපිට සන්න ග්‍රන්ථ වගේම විනය ග්‍රන්ථ වශයෙන් අනුරාධපුර යුගයේ මුල් කාලයේදී මේ ග්‍රන්ථ නිර්මාණය වෙනවා. එතකොට පිටපොත්, ඒ වගේම
අටුවා ටීකා තිප්පිනි මේ ආදී වශයෙන් විශාල වර්ගීකරණයක් මේ ග්‍රන්ථකරණය තුළ අපිට හඳුනා ගන්නට පුළුවන්. හැබැයි මේ සියල්ල පාලි සාහිත්‍ය පදනම් කරගෙන නේද අපේ ස්වාමීන් වහන්සේ ගොඩනැගෙන්නේ. පාලි සාහිත්‍ය නිර්මාණය කියන්නේ මුලදී පාලියෙන් තමයි ඉගෙන ගත්තේ නේද අපේ ස්වාමීන් වහන්සේ. මැඩම් මේ මහාචාර්යතුමිය සංස්කෘත සාහිත්‍ය දැන් ජානකී හරණ සම්මේ පස්සේ කාලෙකදී ඒ වගේ නිර්මාණ බිහි වෙනවා. ඒතර අධ්‍යාපනය සඳහා තමයි මුලදී ඉගෙන ගැනීම සඳහා අර්ථ වර්ණනා ක්‍රම නිර්මාණය වෙනවා. මොකද අපේ ස්වාමීන් වහන්සේ කිව්වා පිරිවෙන කේන්ද්‍රස්ථානය කොටගෙන අධ්‍යාපනය ගිහි පැවිදි දෙපක්ෂයේ සඳහන් සිද්ධ වෙනවා. ඒතර අධ්‍යාපනය හදාරනකොට තමයි මේ කියන්නේ විසිරීලා මේ දැනුම පෝෂණය වීමට අවශ්‍ය කරන ග්‍රන්ථ නිර්මාණය වෙන්නේ. ගොඩක් ග්‍රන්ථ තිබිලා තියෙනවා මේ යුගයේ. ආගමික මතිමතාන්තරවල ඇති වෙන ඝෂ්ඨනය වල ප්‍රතිඵලයක් විදිහට මේ විනාශ වෙනවා. විද්‍යමාන ග්‍රන්ථ අපිට ශේෂයයි තිබෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ඒවා විස්තර කළා. ඒ ග්‍රන්ථ ඔස්සේ සිංහල සාහිත්‍ය නිර්මාණය වීමට අවශ්‍ය කරන මූලික පදනම නිර්මාණය වූ බව අපිට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. බොහොමත්ම පැහැදිලි මහාචාර්යතුමිය. විශේෂයෙන්ම වර්තමානයේ වන විට අපි හැම කෙනෙක්ම ඉතාමත්ම තාක්ෂණික ලෝකයක තමයි ජීවිතයේ කාලය ගත කරන්නේ. නමුත් අනුරාධපුර යුගයේ සිදුවුණු සමහර සිද්ධීන් සමහර කාරණාවන් අපිට වර්තමානයේදී කොතරම් තාක්ෂණයේ තිබුණත් අපිට ඒ දේවල් සිදු කරන්නට පුළුවන් කමක් නොලැබෙන අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේ වැඩසටහන ඉතාමත් හරවත් වැඩසටහනක් විදිහට බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන්නා වූ ඔබ සියලුම දෙනාගේම හිතසුව පිණිස විකාශනය කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ හැමතුරුනේ අවසාන වශයෙන් වැඩසටහන නිමාවට පත් කිරීමට ප්‍රථමයෙන් ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා. මේ අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ වසර 1400කට අධික කාලයක් අධිරාජ්‍යයක් නොමැතිව පාලනය කරපු යුගයක්. අපේ හැමතුරුනේ මේ කාල වකවානුව තුළ මේ රාජ්‍යය පවත්වාගෙන යන්නට සාහිත්‍ය බලපෑවීම මොන වගේද? දැන් මෙහෙමයි. අනුරාධපුර රාජධානිය විශාල වශයෙන් අපි කලා ශිල්ප පැත්ත ගත්තොත්. දැන් අනුරාධපුර රාජධානිය අපි දැන් මෙතනදී කතා කරන්නේ එක පැතිකඩයි. එහෙමයි. රාජධානියේ සාහිත්‍ය පැත්ත. අනුරාධපුර රාජධානිය ගත්තොත් පුරාවිද්‍යාත්මක වශයෙන් විශිෂ්ට රාජධානි යුගයක්. කලා ශිල්ප පැත්ත ගත්තොත් මේ සාහිත්‍යයත් එක්ක කලාව බද්ධයි. දැන් අපි ගත්තොත් දැන් සීගිරි කලාව බිහි වෙන්නේ සීගිරි චිත්‍රත් එක්ක. ඒතර මේ සීගිරි චිත්‍ර කලාවත් එක්ක තමයි සීගිරි ගීය බැඳෙන්නේ. ඒතර මේ චිත්‍ර කලාව විවරණය කරපු තැනක් තමයි සීගිරි ගීය. ඒතර සාහිත්‍ය නිර්මාණයට සෞන්දර්ය වැදගත් වුණා. අනුරාධපුර රාජධානියට ගියොත් ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ලෝකෝත්තර නිර්මාණකරණය විශේෂ පොළොන්නරු යුගයේ ලෞකිකත්වයට බර වෙනවා. හැබැයි අනුරාධපුර යුගයේ ප්‍රධාන වශයෙන්ම ලෝකෝත්තර නැමියාවක් තමයි දකින්න ලැබෙන්නේ. අහස සිඹ යන මහා දාගැබ්. ඒත් එක්කම සාගරයේ පරයා යන වැව්. ඒතකොට මහා වැව් තැනීම දක්වා විශාල වාරි තාක්ෂණයක් තිබුණා. රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනය වගේ මහා ගඩොල් නිර්මාණ. ඒවා වාස්තු විද්‍යාව සම්බන්ධ ගත්තොත් ඉහළම තැන්. දැන් බුදු පිළිමය ගත්තොත් අවකන බුද්ධ ප්‍රතිමාව ලෝකයේ පවා කලා විචාරකයින් පවා සම්භාවනාවට ලක්වන නිර්මාණ. ඒතර අවකන බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලාංකීය කලාකරුවා නිර්මාණය කරන්නේ ඒ සාහිත්‍ය තුලින්ම ලැබුණු පෝෂණය. දැන් අපි මෙහිදී සාකච්ඡා කරේ නෑ අපේ ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ පිළිබඳ. විශේෂයෙන්ම සාරිපුත්ත ප්‍රකරණ ආදී අපේ රටේ තිබුණු ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ තිබුණා. වාස්තු විද්‍යාවට අදාළ ග්‍රන්ථ තිබුණා. දැන් විශේෂයෙන්ම සාකච්ඡා කරන සංස්කෘත සාහිත්‍ය විශේෂයෙන්ම ජානකී හරණය වගේ මහා කාව්‍යයක් අපේ රටේ ලියවෙනවා. කුමාරදාස රජුරු. ඒතර සංස්කෘත මහා කාව්‍යයක් ලියන්න තරම් අපේ රටේ පාණ්ඩිත්‍යයක් අපේ රටේ රජදරුවන්ට තිබුණා. ඒතර රජදරුවන්ට ඒ පාණ්ඩිත්‍ය තිබුණා කියලා කියන්නේ අපේ රටේ වෙනත් සාමාන්‍ය පඬිවරුන්ට එහෙම නැත්නම් විහාරාශ්‍රිතව වැඩ හිටපු මහා සංඝරත්නයට විශාල භාෂා ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් තිබුණා. ඒත් එක්කම බුද්ධදාස රජුරු සාරාර්ථ සංඝා වගේ මහා වෙදගත් පොත් ලිව්වා. ඒකට ඒක වෛද්‍ය සාහිත්‍ය. විශේෂයෙන්ම අෂ්ටාංග හෘදේ සංහිතා, සුසුත සංහිතා, චරක සංහිතා ආදී ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුම අපේ රටේ තිබුණා. ඒක අපිට විශේෂයෙන් මිහින්තලා ආරාම සංකීර්ණයේ රෝහල පුරාවිද්‍යාත්මක වශයෙන් කැණීම් වලින් අපිට පේනවා. එතකොට අපේ රටේ සෙල්ලිපි ලිව්ව කලාකරුවාට හොඳ අක්ෂර කලාව පිළිබඳ අවබෝධයක් තිබුණා. අකුරු කරණය ගැන. එතකොට බලන්න සමස්ත ශිෂ්ටාචාරයක ප්‍රධාන අංග සියල්ල තිබුණා.
දැන් ලෝකේ ශිෂ්ටාචාරයක් හඳුන්වන ශිෂ්ටාචාරයක තියෙන්න ඕන ලක්ෂණ සියල්ල අපේ රටේ තිබුණා. අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ලෝකේ ශිෂ්ටාචාර තිබුණා. ඉන්දුනීන ශිෂ්ටාචාරය, මොහන්දජාරෝ හරප්පා කියන ඉන්දුනීන ශිෂ්ටාචාරය, ඒ වගේම මේ අපි හඳුන්වන නයිලින ශිෂ්ටාචාරය, ඒත් එක්කම යුරෝපයේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය, ඒත් එක්කම මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරය, ඇමරිකානු මහද්වීපේ, මධ්‍ය ඇමරිකානු ප්‍රදේශවල. ඒතර මේ ශිෂ්ටාචාරات එක්ක බලනකොට අපේ රටේ තිබුණ ශිෂ්ටාචාරය, ඒකට අපි කිය ජලාශය ශිෂ්ටාචාරය. ලෝකයේ අනෙක් ශිෂ්ටාචාර තිබුණේ ගංගා ධාරව, ගඟක් පදනම් කරගෙන ගලා යන ගඟේ ජලය හරස් කරලා අරගෙන ඒකෙන් කෘෂිකාර්මික ජීවිතය දියුණු කරලා ශිෂ්ටාචාර ගොඩ නැගුවා. හැබැයි අපේ රටේ ශිෂ්ටාචාරය හැදුවේ අහසින් වැටෙන ජලය ඒක රාශී කරා. ගඟේ ජලය එකතු කරලා අපි වැවක් නිර්මාණය කළා. එහෙම ශිෂ්ටාචාරයක් ලෝක ඉතිහාසයේ කොහෙවත්ම නැහැ. ඒතර වැවක් නිර්මාණය කරලා වාරි තාක්ෂණයක් ඔස්සේ මහා ශිෂ්ටාචාරයක් ගොඩ නැගුවා. ඒ ශිෂ්ටාචාරය ආධ්‍යාත්මික ශිෂ්ටාචාරයක් වුණා. වැවත් එක්ක පන්සල බද්ධ වුණා. අපි නිකන් නෙමෙයි කිව්වේ වැවයි දාගැබයි ගමයි පන්සලයි කියලා. ආර්ථිකයත් එක්ක ආධ්‍යාත්මය එකතු වුණා. මිනිස්සු මහා දාගැබ් තුලින් පේන්නේ ඒ යුගයේ මිනිසුන්ගේ ආධ්‍යාත්මීය දියුණුව. සාගරයේ පරයා යන වැව් වලින් පෙනී යන්නේ ඒ යුගයේ තිබුණු ආර්ථික දියුණුව. හෙක්ටයාර ගණනාවක් වගා කරන්න පුළුවන් ශක්තිය මේ වැව් වලට තිබුණා. එදා රජවරු තනපු ශිෂ්ටාචාරය අද සක්‍රියව පවතිනවා. දැන් අපි ඉන්දුනීය ශිෂ්ටාචාරය බලන්න ගියාම අද අපි බලන්නේ නටබුන් ගොඩක්. එක්කෝ අපි විශේෂයෙන්ම ගත්තොත් මොහන්දජාරෝ හරප්පා නගර දෙකේ නටබුන් ගොඩක් දකින්න. ඊජිප්තුවට ගියොත් පිරමීඩ නටබුන්. හැබැයි අපේ රටේ ගොඩනගපු ශිෂ්ටාචාරය අදටත් ප්‍රාණවත්. අපේ රටේ අදටත් අපේ ජීවනාලය ගෙන යන්නේ ශිෂ්ටාචාරය. ඒ වැව් ටික නැත්තම් අද අපේ රටේ ආහාර අර්බුදේ තවත් උග්‍ර වෙනවා. ඒ වැව් වලින් සපේන ජලයෙන් තමයි අපි අදටත් කෙත්වතු අස්වත් ගන්න. එහෙනම් එදා අපේ මහරජවරු හදපු මේ ශිෂ්ටාචාරය අදටත් ක්‍රියාත්මකයි. අපේ රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනී වගේ මහා දාගැබ් අදටත් අපි වන්දනා කරනවා. එහෙනම් බලන්න එදා ඒ ආරම්භ වුණ අනුරාධපුර ශිෂ්ටාචාරය අදට සියවස් ගණනාවක් ගොසිනුත් සක්‍රීයව ක්‍රියාත්මක වන මහා ශිෂ්ටාචාරයක්. එහෙම ශිෂ්ටාචාරයක් ලෝකේ කොතනකවත්ම නැහැ. ආඩම්බරකාර ජාතියක් විදිහට අපේ ඒ අභීත ඉතිහාසය පිළිබඳව දැකලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ ශිෂ්ටාචාරික පැතිකඩක් තමයි මේ සාහිත්‍ය කියලා කියන්නේ. එහෙම අපේ හාමුදුරුවනේ අද බුදු සාහිත්‍ය වරුණ වැඩසටහන තුළින් අපි අවබෝධ කරගන්නට පැහැදිලි කරගන්නට කටයුතු කළේ අනුරාධපුර සාහිත්‍ය යුගයේ අවසන් කොටස් පිළිබඳවයි. විශේෂයෙන් ඉතින් අද වැඩසටහන අපි නිමාවට පත් කරන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම ලබන සතියේ වැඩසටහන තුළින් අපට සාහිත්‍යමය වශයෙන් ඉතාමත්ම වටිනා කියන යුගයක් බවට පත්වන පොළොන්නරු යුගයේ ආරම්භය පිළිබඳව අපි සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙන අද බුදු සාහිත්‍ය වරුණ වැඩසටහන නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මදත් අපේ මේ වැඩසටහන පෝෂණය කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් වැඩම කළ පැලවත් මයුරපාද මහ පිරිවෙන් විහාරවාසී රාජකීය පණ්ඩිත පූජනීය රත්මලානේ රතනසිරි අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. උන්වහන්සේ කරගෙන යන්නා වූ ලෝක ශාසනික මෙහෙවර තවත් චිරහත් කාලයක් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා යනුවෙන් ඒ වගේම අද දවසේදීත් වැඩසටහන පෝෂණය කරන්නට සහභාගී වුණු කෙරණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය කුසුම් හේරත් මහත්මයටත් අපි ස්තුතිපූර්වක පුණ්‍ය අනුමෝදනය සිදු කරන ඔබතුමියට. ඒ වගේම අද මේ වැඩසටහන සුපුරුදු පරිදි අපට පවත්වන්නට මේ ස්ථානය ලබා දෙන පැලවත් මයුරපාද මහ පිරිවෙන් විහාරස්ථානයේ වැඩසටහන වෙනුවෙන් ලබා දෙන ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකාය අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් අද බුදු සාහිත්‍ය වරුණ වැඩසටහන මෙතකින් නිමාවට පත් කරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදක කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් ලබන සතියේ වැඩසටහන තුළ පොළොන්නරු යුගයේ ආරම්භය පිළිබඳව ඔබට සාකච්ඡාවක් රැගෙනීමේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වන්දිමි හිමවලා තොගොසින් ඇය නිවෙස්නට පිරිබුන් පගා මලයුන දිවොටතෝ හඳ හව කියයි